හොඳයි 44 වෙනි වීඩියෝ එකේ දෙවෙනි කොටස. 44 වෙනි වීඩියෝ එකේම දෙවෙනි කොටස මේකෙන් මෙතනින් සමායෝජනය කියන එක ඉවර වෙනවා. හරි? අපි ලියමු අපි හිටියේ මැදක. දේහ උෂ්ණත්ව සමස්ථිතික යාමනයේ යටතේ දේහ උෂ්ණත්වයේ ඉහළ ගියාම මොකද වෙන්නේ කියලා. දැන් ඔයාලට අනුපිළිවෙලින් මතක තියෙන්න ඕන. ඉහළ හෝ පහළ ගියාම උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානයේ උත්තේජනය වෙලා තාපලාභී යාන්ත්‍රණ හෝ තාපහානි යාන්ත්‍රණ උත්තේජනය කරනවා. හරි? ඒ දෙකෙන් එකක් උත්තේජනය කළා එකක් නිෂේධනය කරනවා. එහෙමයි වෙන්නේ. රයිට් ලියමු අපි. අනුමාත්‍රකාවක් වගේ දාගෙන උෂ්ණත්වය ඉහළ ගිය විට අනුමාත්‍රකාවක් දාගන්න උෂ්ණත්වය ඉහළ ගිය විට ඒ අර්ථය මෙහෙම ලියාගමු කරුණු වශයෙන් සමේ උණුසුම් ප්‍රතිග්‍රාහක මගින් සමේ උණුසුම් ප්‍රතිග්‍රාහක මගින් දැන් ඔයාලට මතක් වෙන්න ඕන උණුසුම් ප්‍රතිග්‍රාහක කියන්නේ මොනවද කියලා. රෆිනි අවයව කියලා අපි ඉගෙන ගත්තේ. උෂ්ණත්වයට සංවේදී උණුසුම් ප්‍රතිග්‍රාහක මගින් ඉහළ පර්යන්ත උෂ්ණත්වය අනාවරණය කර ගනී. උදාහරණ එතනම ලියාගන්න. උදාහරණ පුද්ගලයා උණුසුම් වටපිටාවක සිටින විට ඔයාලට මතක් වෙන්න ඕන අපි ප්‍රතිග්‍රාහකයට ඉගෙන ගත්තු ඒවා. ප්‍රතිග්‍රාහකයට ඉගෙන ගත්ත අපි උෂ්ණත්ව ප්‍රතිග්‍රාහකවල දේහ අභ්‍යන්තර උෂ්ණත්වය හොයාගන්නේ හයිපොතැලමසේ ප්‍රතිග්‍රාහක. බාහිර උෂ්ණත්වය හොයාගන්නේ උණුසුම් ප්‍රතිග්‍රාහක. එහෙම කොටස් දෙකක් තිබ්බා මතක තියාගන්න ඕනේ. ඒව උගන්ලා තියෙන දැන් කලින් ඈ. ඊළඟ කාරණේ ඉහළ දේහ ගැඹුරු උෂ්ණත්වය අනාවරණය කරගනු ලබන්නේ හයිපොතැලමස හරහා උණුසුම් රුධිරය ගලා යන විට හයිපොතැල්මීය උෂ්ණත්ව සංවේදී ස්නායු අන්ත මගිනි. හයිපොතැල්මීය උෂ්ණත්ව සංවේදී ස්නායු අන්ත මගිනි. එතනම දාගන්න උදාහරණ. ඒ කියන්නේ මොන වගේ තත්වයකද අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වෙන්නේ කියලා මේ කියන්නේ යන්නේ. උදාහරණ ව්‍යායාම කිරීමෙන් පසු දේහය තුල ඉහළ යන තාප ජනනය නිසා ඊළඟ කරුණ මේ ස්නායු ආවේග හයිපොතැලමස තුල පිහිටි දේහ උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානය වරහන් ඇතුලේ උෂ්ණත්ව පාලකය වරහන් වහලා වෙත යවයි. උෂ්ණත්ව පාලකය වෙත යවයි. වරහන් වහලා තමයි වෙත යවයි කියලා එන්න ඕනේ. ඊළඟ එක පෙර පැවති નિયમિત මට්ටමට වඩා දේහ උෂ්ණත්වයේ වැඩිවීමට
දේහ උෂ්ණත්වයේ වැඩිවීමට ප්‍රතිචාරයක් ලෙස පෙර පැවති નિયમિત මට්ටමට වඩා දේහ උෂ්ණත්වයේ වැඩිවීමට ප්‍රතිචාරයක් ලෙස දේහ උෂ්ණත්වයේ වැඩිවීමට ප්‍රතිචාරයක් ලෙස හයිපොතැලමසේ උෂ්ණත්ව පාලකය මගින් හයිපොතැලමසේ උෂ්ණත්ව පාලකය මගින් තාප හානි යාන්ත්‍රණ සක්‍රිය කිරීමටත් තාප හානි යාන්ත්‍රණ සක්‍රිය කිරීමටත් තාප ජනන යාන්ත්‍රණ නිෂේධනය කිරීමටත් තාප ජනන යාන්ත්‍රණ නිෂේධනය කිරීමටත් ස්නායු ආවේග යවයි. ස්නායු ආවේග යවයි. දැන් ඇඟේ උෂ්ණත්වය වැඩි වෙලානේ තියෙන්නේ. එතකොට තාප ජනන යාන්ත්‍රණ නිෂේධනය කරනවා. තාපලාභී කියලා අපි කිව්වේ. ඒවයි නිෂේධනය කරනවා. තාප හානියව තමයි උත්තේජනය කරන්නේ. ඇඟෙන් කොහරි තාපේ පිට කරගන්න ඕන. ඊළඟ. එමගින් දේහ උෂ්ණත්වය નિયમિત මට්ටම දක්වා අඩු කරයි. નિયમિત මට්ටම දක්වා අඩු කරයි. ඊළඟ පහත දැක්වෙන තාප හානි යාන්ත්‍රණ මගින් පහත දැක්වෙන තාප හානි යාන්ත්‍රණ මගින් පහත දැක්වෙන තාප හානි යාන්ත්‍රණ මගින් දේහ උෂ්ණත්වය අඩු කිරීම දිරිගන්වයි. දේහ උෂ්ණත්වය අඩු කිරීම දිරිගන්වයි. ඔන්න දේහ උෂ්ණත්වය අඩු කරන්න අපේ දේහය කරන වැඩ. 1. සමෙහි රුධිර වාහිනී විස්තරණය කරන අතර සමෙහි රුධිර වාහිනී විස්තරණය කරන අතර එකයි අර මං කිව්ව රස්නේ වෙලාවට ඉර පායලා තියෙන මධ්‍යහන වෙලාවක තුවාලයක් වුණොත් ලේ ගැලීම වැඩි කියලා. සමෙහි රුධිර වාහිනී විස්තරණය කළා තියෙන්නේ. සමෙහි රුධිර වාහිනී විස්තරණය කරන අතර එය රුධිර කේශනාලිකා උණුසුම් රුධිරයෙන් පිරී යාමට හේතු වෙමින් උණුසුම් රුධිරයෙන් පිරී යාමට හේතු වෙමින් උණුසුම් රුධිරයෙන් පිරී යාමට හේතු වෙමින් සමේ පෘෂ්ඨයෙන් තාපය විකිරණය සිදු කරයි. තාපය එළියට යවනවා. තාපය විකිරණය සිදු කරයි. සමේ පෘෂ්ඨයෙන් තාපය විකිරණය සිදු කරයි. ඊළඟ දෙවෙනි එක මේක ඔලිවේ පළවෙනි එක. දෙවෙනි එක ස්වේද ග්‍රන්ථි වලින් මං කිව්වේ දාඩිය දානවා වැඩි වෙනවා කියලා. ස්වේද ග්‍රන්ථි වලින් ස්වේද ස්‍රාවය වැඩි කරයි. ස්වේද ස්‍රාවය වැඩි කරයි. ස්වේද ග්‍රන්ථි වලින් ස්වේද ස්‍රාවය වැඩි කරයි. එතනම එය වාෂ්පී භවන සිසිලනය මගින් තාපය විසිරුවා හැරීමට හේතු වේ. තාපය විසිරුවා හැරීමට හේතු වේ. වාෂ්පී භවන සිසිලනය මගින් තාපය විසිරුවා හැරීමට හේතු වේ. රයිට්. ඒ දෙක විතරයි දීලා තියෙන්නේ මේ සැරේ තාප හානි යාන්ත්‍රණ විදියට. ඔయిత වඩා තියෙනවා. ඔయిత වඩා පරණ සිලබස් එකෙත් තිබ්බා. හැබැයි පුතේ ඒවා මේ සැරේ දීලා නැහැ. දැන් සමහර ගුරුවරු තමන්ගේ නෝට් එක ටිකක් අර සරුසාරයි වගේ පෙන්නන්න පරණ තිබ්බ ඔක්කොම ලට්ට ලොට්ට ටික දෙනවා ලියා ගන්න කියලා. එහෙම වුණාම වෙන්නේ ළමයෙක් දැන් මේක වැඩේ වෙන්නේ හොඳට පාඩම් කරන ළමයට තමයි මේ අපරාධ වෙන්නේ. ඊට පස්සේ විභාගෙදී අහනවා
තාපහානි යාන්ත්‍රණ දෙකක් ලියන්න කියලා. මේ දරුවාට 5ක් පාඩම්. මේ ළමයා මොකද කරන්නේ? අර සිලබස් එකේ තියෙන දෙක හැර ඉතිරි තුනෙන් දෙකක් ලියනවා. අර සර් ගුවන්ලානේ ගොඩක්. ඉතින් ළමයා සන්තෝෂෙන් ඉන්නවා. සන්තෝෂෙන් ඉන්න ළමයට B එකක් එනවා. 1C එකක් එනවා. ඒ කියන්නේ සමහර ළමයි කියන්නේ අනේ මන් දන්නේ මම හොඳට ලිව්වා කොහොම අඩු වුණාද දන්නේ කියලා. ඒකයි කියන්නේ මේ පරණ සිලබස් වල ඉවතලන අපද්‍රව්‍ය ආයෙ දාගන්නේ මේවට චක්‍රීකරණය කියලා. ඉතින් ඒ හින්දා ඔය දරුවෝ හොඳට මතක තියාගන්න මේ දෙක විතරයි දීලා තියෙන්නේ, මේ දෙක විතරයි ලියන්න ඕන. තව තියෙන බව ඇත්ත. ඒවා ලියන්නේ. සිලබස් හදන්නේ මේ පේපර් හදන්නේ මේ සිලබස් එකෙන්. හරි? ඊළඟට සාමාන්‍ය කරුණු විදිහට ලියමු. දේහ උෂ්ණත්වය සාමාන්‍ය පරාසය තුල නැවත පවතින විට උණුසුම් උෂ්ණත්ව සංවේදී ප්‍රතිග්‍රාහක තවදුරටත් උත්තේජනය නොවන අතර හයිපොතැල්මීය උෂ්ණත්ව පාලකය වෙත සංඥා යැවීම නවතන්නේ ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණ මගිනි. ඊළඟ ඉන්පසු අතිරේක තාපහානි යාන්ත්‍රණ නවතින අතර පර්යන්තයට රුධිර ගලනය සාමාන්‍ය තත්වයට පත්වේ. ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයෙන් මේක නතර කරන හින්දා. ඊළඟ අනුමාත්‍රකාව ලියාගන්න. උෂ්ණත්වය පහළ ගිය විට කවුද අඳුනගන්නේ? බාහිර උෂ්ණත්වය කවුද අඳුනගන්නේ? සමේ සීතලට සංවේදී ප්‍රතිග්‍රාහක කවුද? ක්‍රවුස් අන්ත බල්බයි නිදහස් ස්නායු අන්තයි. ඒව අඳුනගන්නවා. ඊට අමතරව අභ්‍යන්තර අඩු උෂ්ණත්වය අඳුනගන්නේ හයිපොතැලමසේ උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක විසින්. හරි? මේ දෙකෙන්ම උත්තේජනය වෙන්නේ හයිපොතැලමසේ උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානය. ඒකෙන් පණිවිඩ යනවා. ගිහින් මොකද කරන්නේ? ලාභී එහෙම නැත්නම් තාප ජනන යාන්ත්‍රණ උත්තේජනය කරනවා. තාප හානි යාන්ත්‍රණ නිෂේධනය වෙනවා. හරි? ඉතින් දහඩිය දැමීමක් තියෙනවා නම් දහඩිය දැමීම අඩු වෙනවා. ඊළඟට විශේෂයෙන් සමේ දැන් කියන්නේ අපි සීතල වෙලාවට දාඩිය දාන්නේ නැහනේ. දැන් සමේ රුධිර වාහිනී සම මතුපිටට ආසන්නව තියෙන රුධිර වාහිනී සංකෝචනය කරනවා. එතකොට රුධිරය එනවා අඩු වෙනවා. තව වැඩක් වෙනවා පුතා වේවුලනවා. ඒක අපිට සමහරට කන්ට්‍රෝල් කරන්න බෑ. අධික සීතට වෙවිලීම කන්ට්‍රෝල් කරන්න බෑ. අපි හිතලා කර වෙන එකක් නෙමෙයි. මොකද වෙන්නේ ඇඟෙන්මයි මේක කරන්නේ. අර කංකාල පේශිය එතකොට වේගෙන් වැඩ කරනවනේ මෙහෙම වේවුලෙද්දි. වේවුලද්දි කංකාල පේශි වැඩ කරනවා වැඩි. එතකොට පේශි සංකෝචනය නිසා ශක්තිය නිපද වෙනවා. තාපය නිපද වෙනවා. ඒ තාපය අර දේහ උෂ්ණත්වය පහළට යමින් ඉතිබ්බි ආපහු යම් මට්ටමකට ගේනවා. වේවුලන්නේ ඒකයි. ඊළඟට තව මේ රෝම ඇඟේ තියෙන රෝම මෙහෙම කෙලින් වෙනවා. රෝම උද්ගමනය. එතකොට වෙන්නේ හැමේ තියෙන රෝම කෙලින් වුණාම වෙන්නේ මෙහෙම මේ රෝම අතර රැඳෙනවා වාත ස්තරයක්. වායු ස්තරයක් රැඳෙනවනේ හුළඟට ගහගෙන යන්නේ නැතිව. සමේ තියෙන තාපය පරිසරයට හානි වීමක් වෙන්නේ අඩුයි. වෙනවා. නමුත් ඊට වඩා අඩුයි. කලින් වුණාට වඩා අඩුයි. එයි මේ වායු ස්තරය තාප පරිවාරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. තාපයට එන්න දෙන්නේ එළියට. ඒතර මෙහි තියෙන තාපය හානි වීම අඩුයි.
ඒකයි රෝමෝද්ගමනය වෙන්නේ. හරි? ඔන්න ඔය වගේ කාරණා සිද්ධ කරලා පහළ යන්න නියමිත උෂ්ණත්වය ආපහු සාමාන්‍ය මට්ටමට ගේනවා. ඔකයි වෙන්නේ. කරුණ වශයෙන් ලියමු. කරුණ වශයෙන් ලියමු. පහළ පර්යන්ත උෂ්ණත්වය සමෙහි පිහිටි සීතල ප්‍රතිග්‍රාහක මගින් අනාවරණය කරයි. සමෙහි පිහිටි සීතල ප්‍රතිග්‍රාහක මගින් අනාවරණය කරයි. උදාහරණ දාගන්න. උදාහරණ සීතල වටපිටාවක් ඇති විට ඊළඟ අඩු ගැඹුරු දේහ උෂ්ණත්වය හයිපොතැලමසේ උෂ්ණත්ව සංවේදී ස්නායු අන්ත මගින් අනාවරණය කරගනි. ඊට පහලින් දාන උදාහරණ පෙර පැවති නියමිත මට්ටමට වඩා පහළ ගිය විට හයිපොතැලමසේ උෂ්ණත්ව පාලකය තාපලාභී යාන්ත්‍රණ සක්‍රිය කිරීමටත් තාප හානි යාන්ත්‍රණ නිෂේධනයටත් ආවේග යවයි. ඊළඟ එක එමගින් දේහ උෂ්ණත්වය පෙර පැවති නියමිත මට්ටම දක්වා වැඩි වේ. එමගින් දේහ උෂ්ණත්වය පෙර පැවති නියමිත මට්ටම දක්වා වැඩි වේ. ඊළඟ පහත දැක්වෙන තාප සංරක්ෂණ සහ තාපලාභී යාන්ත්‍රණ දේහ උෂ්ණත්වයේ වැඩිවීම දිරිගන්වයි. දැන් අපි ලියමු යාන්ත්‍රණ ටික 1 2 3 දාලා 1 සමෙහි රුධිර වාහිනී සංකෝචනය කරමින් සමේ සිට ගැඹුරු පටක කරා රුධිරය යොමු කරමින් සමේ පෘෂ්ඨය හරහා වන තාප හානි අඩු කරයි. අංක 2 වෙවිලීම ඇති කරයි. එහෙම නැත්නම් වෙවුලීම. වෙවුලීම ඇති කරයි.
එතනම වේවුලීම මගින් නැත්නම් වේවුලීමේදී කංකාල පේශිවල ශීඝ්‍ර පුනරාවර්තී සංකෝචන කංකාල පේශිවල ශීඝ්‍ර පුනරාවර්තී සංකෝචන මගින් කංකාල පේශිවල ශීඝ්‍ර පුනරාවර්තී සංකෝචන මගින් තාප ජනනය සිදු කරයි. ශීඝ්‍ර පුනරාවර්තී සංකෝචන මගින් තාප ජනනය සිදු කරයි. අංක 3 යම් ප්‍රමාණයක තාප ජනනය සඳහා යම් ප්‍රමාණයක තාප ජනනය සඳහා රෝම උද්ගාමක පේශි ඇත්තට මේ තාප ජනනය කරන්න නෙමෙයි ළමයි මේ රෝම උද්ගාමක පේශි සංකෝචනය කරන්නේ. මේක හරි වැරදි මේ කතාව. තාප ජනනයට නෙමෙයි. අයි රෝම අතර රැඳෙන අර වායු ස්තරය නිසා ඒක වායු ස්තරයේ තාප පරිවාරකයක්. ඒකෙන් තාපයේ හානි වීම අඩුයි. මේ අනේ මන් දන්නේ. යම් ප්‍රමාණ මම දන්නේ කියලා කියන්නේ මම නම් දන්නවා. මෙයා කා දන්නේ. හරි? මේවා වෙනස් වෙන්න ඕන. යම් ප්‍රමාණයක තාප ජනනය සඳහා රෝම උද්ගාමක පේශි සංකෝචනය ඊළඟ 4 මතක ඇති ඔයාලට මම කිව්වා කලින් වීඩියෝ එකේ තාපය නිපදවා ගන්න ඕන. ඉතින් ඒකට අර පරිවෘත්තීය ක්‍රියා වැඩි කරන හෝමෝන ස්‍රාවය කරනවා. එතකොට ඒගොල්ලෝ පරිවෘත්තීය ක්‍රියාවන් වැඩි කරනවා, සංයෝග හෝගාලා බිඳ වැටෙනවා, තාපේ ජනනය වෙනවා. ඒකයි අර ඉක්මනට බඩගිනිනවා කියලා එහෙම මං කිව්වේ සීත දවස්වල. එහෙම 4 තයිරොයිඩ් හෝමෝන වරහන් ඇතුලේ තයිරොක්සින් වරහන් වහලා සහ ඇඩ්‍රිනලින් රුධිරයට වැඩිපුර ස්‍රාවය උත්තේජනය කරයි. එතනම එමගින් වැඩිපුර තාපය නිපදවීම සඳහා පරිවෘත්තීය ශීඝ්‍රතාව සහ සෛලීය පරිවෘතිය වරහන් ඇතුලේ විශේෂයෙන් අක්මාවේ මේද ඔක්සිකරණය වරහන් වහලා වැඩි කරයි. ඊළඟට කරුණ වශයෙන් අපි ලියාගෙන යමු. දේහ උෂ්ණත්වය නියමිත පරාසයට පැමිණි විට සීතලට අදාළ උෂ්ණත්වවලට සංවේදී ප්‍රතිග්‍රාහක තවදුරටත් උත්තේජනය නොවන අතර ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණ හේතුවෙන්
හයිපොතැල්මීය උෂ්ණත්ව පාලකයට එම ප්‍රතිග්‍රාහක වලින් එන සංඥා නවතී. එම ප්‍රතිග්‍රාහක වලින් එන සංඥා නවතී. ඊළඟ අනතුරුව දේහයේ අතිරේක තාප ජනන යාන්ත්‍රණය නවතී. දේහයේ අතිරේක තාප ජනන යාන්ත්‍රණය නවතී. එතනම පර්යන්තයට රුධිර ගලණය සාමාන්‍ය මට්ටමටපත් වේ. පර්යන්තයට රුධිර ගලණය සාමාන්‍ය මට්ටමටපත් වේ. හරි. එතනින් ඒක ඉවරයි. උෂ්ණත්ව සමස්ථිතිය ඉවරයි. ලියාගන්න දෙවෙනි සමස්ථිතික යාන්ත්‍රණය රුධිර ග්ලූකෝස් මට්ටමේ සමස්ථිතික යාමනය. මේකත් ඉගෙනගෙන ඉවරයි දැන් ඔයාලා. දැන් මේ ඇත්තටම ඉගෙන ගත්ත ඒවා ටිකක් තියෙන්නේ. රුධිර ග්ලූකෝස් මට්ටමේ සමස්ථිතික යාමනය. එතන ග්ලූකෝස් වල සමස්ථිතික යාමනය දැන් අපි ඉගෙනගත්තු තීරිත් එක ගලපලා බලමු. රුධිර ග්ලූකෝස් සාන්ද්‍රණයේ තියෙන්න ඕන පුතා මෙන්න මේ අගේ 70ත් 110ත් අතර. හැබැයි මේක ලියන්න ඕන මිලිග්‍රෑම් රුධිර මිලිලීටර 100ක. මිලිලීටර 100ක් ගත්තාම මිලිග්‍රෑම් තමයි මෙච්චරක් තියෙනවා. 1 මිලිලීටර එකේම නෙමෙයි ඈ. එහෙම තිබ්බොත් එහෙම මේක ඉතින් මේ පැණිරහ සූකිරි කැටයක් වගේ. එහෙම නැතුව මිලිලීටර 100ක තියෙන්න ඕන. එතකොට පහළ සීමාව 70. ඉහළ සීමාව 110. 70ටත් වඩා අඩු වුණොත් අග්න්‍යාශයේ තියෙන ඇල්ෆා සෛල වලින් ස්‍රාවය වෙනවා ග්ලූකගන්. එහෙම වෙන්නේ 70ට වඩා අඩු වුණොත්. 110ට වඩා වැඩි වුණොත් අග්න්‍යාශයේ තියෙන බීටා සෛල වලින් ස්‍රාවය වෙනවා ඉන්සියුලින්. එතන මේ දෙන්න කරන වැඩ දෙක මේකෙන්ම තේරෙන්න ඕන. දැන් ඉන්සියුලින් කරන්නේ වැඩි වෙලා තියෙන ග්ලූකෝස් ලෙවල් එක ආයේ සාමාන්‍ය මට්ටමට ගේන එක. අඩු කරනවා. රුධිරයෙන් ග්ලූකෝස් කොහෙට හරි යවනවා. කරදරයිනේ දැන් රුධිරේ වැඩි වීගෙන යන්නේ. එතන රුධිරයේ තියෙන ග්ලූකෝස් කොහෙට යවන්න වෙන්නේ? අක්මාවට යවනවා. ග්ලයිකෝජන් විදිහට තැම්පත් කරනවා. තැම්පත් කරවන්න පුළුවන් තැන් බල තැම්පත් කරනවා. ඊළඟට මේදය විදිහට දැන් ග්ලූකෝස් මේදය බවට පත් කරලා මේද පටකවල තැම්පත් කරනවා. ඒකයි දැන් අපි කෑම වැඩි වුණා මොනට වඩා කන්න රුධිර ග්ලූකෝස් සීමාව වැඩි වෙනවා. වැඩි වෙච්ච ගමන් ඉන්සියුලින් වලින් කරන්නේ අර දේ. මේද කර තැම්පත් කරන එක තමයි බඩවල් එන්නේ. ඇඟ මහත් වෙන්නේ. ඊට පස්සේ ග්ලයිකෝජන් කරලා අක්මාවේ තැම්පත් කරනවා. ඊට අමතරව දැන් ග්ලූකෝස් ඕනනේ සෛලවලට. සාමාන්‍ය රුධිර සෛලවලට ග්ලූකෝස් එපැයි. ඒවට ග්ලූකෝස් ඇතුල් කරනවා. ඉන්සියුලින් වලින් කරන්නේ ඒක. ඇතුල් කිරීම වේගවත් කරනවා. ඒතර ඉන්සියුලින් හැම වැඩේම කරන්නේ හැම වෙලේම උත්සාහ ගන්නේ රුධිරය ගැන හිතලා. රුධිරයේ යහපත. රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙලා ඒක අඩු කරන්න උපනා කරන ඔක්කොම උඩර වැටි ටික ඉන්සියුලින් යොදනවා. ග්ලූකගන් ඔකේ අනිත් පැත්ත. රුධිරයේ යහපත තමයි බලන්නේ. 70ට වඩා අඩු වුණොත් රුධිරයේ තියෙන ඕන ප්‍රශස්ත මට්ටමට ග්ලූකෝස් අරගෙන එනවා. ඉතින් තැන් වලට දුවලා තැන් වල තියෙන සංචිත වෙලා තියෙන ග්ලූකෝස් ඒ කියන්නේ මේද පටකවල ගබඩා වෙලා තියෙන ඒවා හරි අක්මාවේ හරි ගබඩා වෙලා තියෙන ඒවා හරි ඒවා ආපහු අරගෙන රුධිරයට දානවා. ග්ලූකගන් කරන්නේ ඒක. හොඳම උදාහරණය තමයි අක්මාවේ සංචිත වෙලා තියෙන ග්ලයිකෝජන් ආයෙ කඩලා ග්ලූකෝස් කරලා ගෙනත් දානවා රුධිරයට. ඉතින් ග්ලූකගන් එහෙම කළා රුධිරය ආපහු වැඩි කරලා ප්‍රශස්ත මට්ටමට ගේනවා. ඉන්සියුලින් අර විදිහට කරලා මේ ග්ලූකෝස් ලෙවල් එක ආයෙ අඩු කරලා ප්‍රශස්ත මට්ටමට ගේනවා. දෙන්න සහයෝගයෙන් වැඩේ කරන ඉච්චරයි. හරි. ඊට පස්සේ ප්‍රශස්ත මට්ටමට ආවට පස්සේ ආයෙම මේවා උත්තේජනය වෙලා මේ හෝමෝන ස්‍රාවය වෙන්නේ නැතුව ඒක නවතිනවා. යමක් හේතුවෙන් යමක් ස්‍රාවය වෙලා ඒ ප්‍රතිඵලයේ හේතුවෙන් අර ක්‍රියාව අහෝසි වෙනකොට අපි කියනවා ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය. ඕවා අපි දැන් කියලා දීලා ඉවරයි. හරි. බලමු. ලියමු. කරුණ වශයෙන් ලියමු. මිනිසාගේ සාමාන්‍ය රුධිර ග්ලූකෝස් මට්ටම
70 ඉරක් 110 70 ඉරක් 110 මිලිග්‍රෑම් 70 ඉරක් 110 මිලිග්‍රෑම් ඇල ඉරක් 100යි මිලිලීටර් 100යි මිලිලීටර් මෙහෙම ලියන්න 70 ඉරක් 110 මිලිග්‍රෑම් ඇල ඉරක් 100යි මිලිලීටර් වරහන් ඇතුලේ දාගන්න නැත්නම් එතන දාන්න වේ 100 මිලිලීටර් වේ ඊට පස්සේ වරහන් ඇතුලේ දාගන්න निराहारව සිටින විට निराहारව සිටින විට වරහන් වහන්න ඒ කියන්නේ නොකා ඉන්න වෙලාවල් වල හරි මේක එකපාරට කාපු ගමන් ඕනම නිරෝගී කෙනෙක්ගේ වුණත් මේ යගේ ඕනට වඩා වැඩි වෙනවා ඒක තමයි ඇත්ත නිරෝගී කෙනෙක් වුණත් කෑම කෑවට පස්සේ මේ යගේ ඊට වඩා චුට්ටක් පන්නනවා ඒක තමයි හැටි ඊළඟ කරුණු අනුක්‍රමයෙන් ලියාගෙන යන් එය දේහ සෛලවල ෂණික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත්ය එය දේහ සෛලවල ෂණික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත්ය ෂණික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත්ය ඊළඟ දියවැඩියාව නැති පුද්ගලයෙකුගේ රුධිර ග්ලූකෝස් මට්ටම කායික විද්‍යාත්මක සීමාවන් තුල දවස පුරා උච්චාවචනය වේ සාමාන්‍ය සීමාව ඇතුලේ එහාට මෙහාට යන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය සීමාව ඇතුලේ. හරි? මේ අගයන් දෙක අතරේ දෝලනය වෙන්න පුළුවන් සාමාන්‍ය සීමාව ඇතුලේ. ඒක ප්‍රශ්නයක් නෑ මේක නිරෝගී කෙනෙක්ගේ. දවස පුරා උච්චාවචනය වේ. ඊළඟ මානව දේහයේ රුධිර ග්ලූකෝස් මට්ටම අග්න්‍යාසයෙන් ශ්‍රාවය වන ඉන්සියුලින් සහ ග්ලූකගන් අග්න්‍යාශයෙන් ශ්‍රාවය වන ඉන්සියුලින් සහ ග්ලූකගන් නම් හෝමෝනවල ප්‍රතිවිරුද්ධ ක්‍රියා මගින් සමස්ථිතිකව පාලනය වේ. ඊළඟ අනුමාත්‍රකාව දාගන්න ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය සීමා ඉක්ම වූ විට සාමාන්‍ය සීමාව පැන්නාම සාමාන්‍ය සීමා ඉක්ම වූ විට ලියමු කරුණු වශයෙන් එතකොට ශ්‍රාවය වෙන්නේ මොනවද ඉන්සියුලින් බීටා සෛල වලින් එයා අඩු කරන්න පුළුවන් දේවල් කරනවා ග්ලූකෝස් බලමු ලියමු ඉහළ රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය සීමා ඉක්ම වූ විට ලැන්ගැහැන් දීපිකාවල බීටා සෛල වලින් ඉන්සියුලින් හෝමෝනය රුධිරයට ශ්‍රාවය වීම උත්තේජනය කරයි. ඊළඟ ඉන්සියුලින් විශිෂ්ට ඉලක්ක පටක මත ක්‍රියා කර
රුධිර ග්ලූකෝස් මට්ටම පහළ යාම. රුධිර ග්ලූකෝස් මට්ටම පහළ යාම. වැඩි කරයි. වැඩි කරයි. ඊළඟ ඒ සඳහා සංසරණය වන රුධිරයේ ඇති ඉන්සියුලින් මගින් ඒ සඳහා සංසරණය වන රුධිරයේ ඇති ඉන්සියුලින් මගින් පහත ක්‍රියාවලිය සිදු කරයි. පහත ක්‍රියාවලිය සිදු කරයි. ලියමු 1 2 3 දාලා එක දේහ සෛල තුලට ග්ලූකෝස් පරිවහනය සහ මකේ සෛල වලට ග්ලූකෝස් ඇතුල් කරනවා. පරිවහනය සහ දේහ සෛල මගින් ATP නිෂ්පාදනය සඳහා ග්ලූකෝස් භාවිතය. ඒ කියන්නේ සෛලීය ශ්වසනය වැඩි කරනවා. ATP නිෂ්පාදනය සඳහා ග්ලූකෝස් භාවිතය. දේහ සෛල මගින් ATP නිෂ්පාදනය සඳහා ග්ලූකෝස් භාවිතය. වරහන් ඇතුලේ ග්ලූකෝස් CO2 හා H2O බවට බිඳ හෙලීමටද හැකිය. ඒ කියන්නේ සෛලීය ශ්වසනය වැඩි කරන්න පුළුවන් කියලා මේ කියන්නේ. බිඳ හෙලීමටද හැකිය. වරහන් වහන්න. දෙවෙනි එක අංක 2 ග්ලූකෝස් මේද අම්ල වලට පරිවර්තනය සහ මේද පටක තුල සංචිත කිරීම. මේද පටක තුල සංචිත කිරීම. තුන්වෙනි එක ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පරිවර්තනය සහ අක්මාව සහ කංකාල පේශි සෛල තුල සංචිත කිරීම. ඒ කියන්නේ ග්ලයිකොජන් ගිහලා සංචිත කරනවා. සංචිත කිරීම උත්තේජනය කිරීම. අක්මාව සහ කංකාල පේශි සෛල තුල සංචිත කිරීම උත්තේජනය කිරීම. ඒ කාර්යයන් තුන විතරයි. ඊට පස්සේ ආයේ සාමාන්‍ය කරුණු විදිහට ලියාගෙන යන්න. රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය පරාසයට ළඟා වූ විට ඍණ ප්‍රතිපෝෂණය ඔස්සේ අග්න්‍යාශයෙන් ස්‍රාවය වන ඉන්සියුලින් මට්ටම රුධිර ග්ලූකෝස් මට්ටම මගින් කෙලින්ම පාලනය කළ හැකිය. ඊළඟ මේ යාන්ත්‍රණය මගින් සාමාන්‍ය සීමාවෙන් ඔබට තවදුරටත් ග්ලූකෝස් මට්ටම
තවදුරටත් ග්ලූකෝස් මට්ටම පහළ යෑම වළක්වයි. පහළ යෑම වළක්වයි. ඊළඟ අනුමාත්‍රකාව සාමාන්‍ය සීමාවට වඩා අනුමාත්‍රකාව සාමාන්‍ය සීමාවට වඩා රුධිර ග්ලූකෝස් මට්ටම පහළ ගිය විට සාමාන්‍ය සීමාවට වඩා රුධිර ග්ලූකෝස් මට්ටම පහළ ගිය විට රුධිර ග්ලූකෝස් මට්ටම පහළ ගිය විට රයිට් ලියමු කරුණු විදියට ලැන්ගහන් දීපිකාවල ඇල්ෆා සෛල වලින් ලැන්ගහන් දීපිකාවල ඇල්ෆා සෛල මගින් සංසරණය වන රුධිරයට සංසරණය වන රුධිරයට සංසරණය වන රුධිරයට ග්ලූකගන් ස්‍රාවය උත්තේජනය කරයි. ග්ලූකගන් ස්‍රාවය උත්තේජනය කරයි. ඊළඟ ග්ලූකගන් විශිෂ්ට ඉලක්ක පටක මත ක්‍රියා කර විශිෂ්ට ඉලක්ක පටක මත ක්‍රියා කර රුධිර ග්ලූකෝස් මට්ටම වැඩිවීම දිරිගන්වයි. රුධිර ග්ලූකෝස් මට්ටම වැඩිවීම දිරිගන්වයි. රුධිර ග්ලූකෝස් මට්ටම වැඩිවීම දිරිගන්වයි. ඊළඟ එක ග්ලූකගන් මගින් අක්මාව සහ ග්ලූකගන් මගින් අක්මාව සහ කංකාල පේශි තුල ග්ලයිකොජන් බිඳහෙලීම සහ රුධිරයට ග්ලූකෝස් නිදහස් වීම වැඩි කරයි. රුධිරයට ග්ලූකෝස් නිදහස් වීම වැඩි කරයි. ඊළඟ රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය පරාසයට ළඟා වූ විට රුධිර ග්ලූකෝස් මට්ටම මගින්ම කියලා දාන්න. රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය පරාසයට ළඟා වූ විට රුධිර ග්ලූකෝස් මට්ටම මගින්ම ඍණ ප්‍රතිපෝෂීව අග්න්‍යාශයෙන් ස්‍රාවය වන ග්ලූකගන් මට්ටම කෙලින්ම පාලනය කරයි. ඊළඟ කරුණ එමගින් සාමාන්‍ය සීමාව ඉක්මවා රුධිර ග්ලූකෝස් මට්ටම තවදුරටත් ඉහළ යාම වළක්වයි. රයිට් එතනින් ග්ලූකෝස් සමස්ථිතිය ඉවරයි. ඊළඟ සමස්ථිතිය ආශෘති විදානය. මේක පුතේ සම්පූර්ණයෙන්ම අපි ඉගෙන ගත්තා. මේක අපි මේ අද අමුතුවෙන් ඉගෙන ගන්න ඕන එකක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තා අපි කොයි පාඩමේද. මේකේ තියෙන්නේ මම මෙහෙම කියන්නකෝ දරුවන්ට ආශෘති විදානය කියන එකේ තේරුම ඇඟේ තියෙන ජල ප්‍රමාණය. කොටින්ම දැන් අපි දන්නවා අභ්‍යන්තර පරිසරයේ තියෙන ජල ප්‍රමාණය. අභ්‍යන්තර පරිසරය කියන්නේ පටක තරලෙයි
රුධිර ප්ලාස්මී අන්තරාල තරලයේ රුධිර ප්ලාස්මී. එතකොට අපි දැනගත්තා ඒකේ තියෙන වතුර අඩු වෙනකොට දෙන්නේ අපිට උදව් කරනවා. කවුද? ADH අනිත් එක්කෙනා ඇල්ඩෙස්ටරෝන්. මේ දෙන්නම කරන්නේ යම් විදිහකට ඇත්තටම වතුර ගාන වැඩි කරන එක. නමුත් අපි එහෙම කියන්නේ ADH ස්‍රාවය වෙන්නේ මෞලිකතාවය. මතකද? ලීටරයට මිලිඔස්මෝල්ස් 300 කියලා හැම ඉගෙන ගත්තේ. අන්න. එතකොට රුධිරයේ තියෙන ආශ්‍රිතික පීඩනය වැඩි වුණොත් ආශ්‍රිතික පීඩනය මෞලිකතාවයේ වැඩි වෙලා ආශ්‍රිතික පීඩනය වැඩි වුණොත් අන්න ADH ස්‍රාවය වෙනවා. ඊට පස්සේ ADH වලින් මතකනේ වෘක්කාණු වල විදුර සංවලිත නාලිකා සංග්‍රහක ප්‍රණාලියෙන් ජලය ප්‍රතිශෝෂණය කරලා ආපහු ආශ්‍රිතික පීඩනය අඩු කරලා නියත මට්ටමට ගේනවා. ඒ තමයි ADH කරේ. ඇල්ඩෙස්ටරෝන් කලේ මතකද? ඇල්ඩෙස්ටරෝන් එකපාරට ස්‍රාවය වුණේ. හරි. ජක්ස්ට ගුච්චික ඒ මොකද කොහොමද උනේ? රුධිර පරිමාව අඩු වෙනවා. මං කිව්වේ ඇක්සිඩන්ට් එකකින් හරි මොකකින් හරි රුධිර. දැන් ඒ කොටස් ආයෙ බලන්න ඕනේ. දැන් ඇත්තට මං දැන් මෙහෙමවත් කියලා දෙන්න ඕනේ. බහිස්රාවයේ පාඩම මේ කොටස් ටික බලන්න ඕන. රුධිර මොකක් හරි ඇක්සිඩන්ට් එකකින් හරි මොනවා හරි හේතුකින් විජලණයෙන් හරි රුධිර පරිමාව අඩු වුණොත් රුධිර පීඩනය අඩු වුණොත් අන්න ජක්ස්ට ගුච්චික සංකීර්ණයේ උත්තේජනය වෙලා රිනින් ස්‍රාවය වෙනවා. රිනින් වලින් ඇන්ජියෝටෙන්සින් 1 ඇන්ජියෝටෙන්සින් 2 කරනවා. ඇන්ජියෝටෙන්සින් 2 වලින් තමයි ඇල්ඩෙස්ටරෝන් ස්‍රාවය කරන්නේ. ඇල්ඩෙස්ටරෝන් ගිහිල්ලා වෘක්කාණුවේ විදුර සංවලිත නාලිකාවේ සංග්‍රහ කරන වලින් සෝඩියම් ප්‍රතිශෝෂණය කරන සක්‍රීයව. සෝඩියම් ඇදලා දානවා රුධිරයට. එතකොට රුධිරයේ සාන්ද්‍ර ගතිය වැඩි වෙනවනේ. ඒත් එක්කම ජලය ඇදෙනවා අක්‍රීයව. අන්න එහෙම තමයි එයා රුධිරයේ පරිමාව වැඩි කරේ. ඉතින් ඔය දෙකෙන් ජල ප්‍රමාණය තීරණය වෙනවා. ඒ නිසා මම දැන් මේ දෙක ආයෙම උගන්වන්න යන්නේ. ඔය අවශ්‍ය නම් ඒ වීඩියෝ එක බලන්න පුළුවන් ඔය දරුවන්ට. එහෙම නැත්නම් මේ මෑතක සම්බන්ධ වුණා නම් ඒ කාලේ සම්බන්ධ වුණ දරුවෙක්ට ආයෙ වීඩියෝ බලන්න අවශ්‍ය නැහැ. නෝට් එක බලන්න ඕන. හැබැයි දැන් අපිට තියෙන පුංචි නෝට් එකක් ඒක අපි ලියාගමු. තරුවක් දාලා ලියන මුල් වාක්‍ය තරුවක් දාලා ලියන්න ආශ්‍රිත විධානය යනු මතකද මේ මෙකැනිසම් දෙක ඔය දරුවෝ කටපාඩම් කළා. මං කටපාඩම් කෙරෙව්වා. මම හිතන්නේ කටපාඩම් තියෙන ප්‍රධානම මෙකැනිසම් දෙක වලට ඔය. ආශ්‍රිත විධානය යනු වටපිටාවට සාපේක්ෂව දේහ පටල හරහා ජලය හා ලවණ තුල්්‍යතාව වරහන් ඇතුලේ ආශ්‍රිත තුල්්‍යතාව වරහන් වහලා පවත්වා ගැනීමේ ක්‍රියාවලියයි ඊළඟට කරුණු වශයෙන් ලියමු. ඊළඟ වාක්‍ය ආශ්‍රිත තුල්්‍යතාව පවතින විට සෛලවල ඇතුළත හා පිටත පවතින ජල ප්‍රමාණය හා ලවණ ප්‍රමාණය තුල්්‍ය නම් හරි. ජල ප්‍රමාණය හා ලවණ ප්‍රමාණය සෛලවල ඇතුළත හා පිටත පවතින ජල ප්‍රමාණය හා ලවණ සාන්ද්‍රණය කියලා දාගන්න. ජල ප්‍රමාණය හා ලවණ සාන්ද්‍රණය සමාන වේ. ජල ප්‍රමාණය හා ලවණ සාන්ද්‍රණය සමාන වේ. එතනම ඒක හරියනේ. තුල්්‍ය නම් සෛලවලයි එළියේ සමාන වෙන්න එපා. නැත්තම් සෛල වලින් එළියට ජලය යනවා. එක්කෝ එහෙම නැත්තම් එළියෙන් සෛල වලට ජලය දෙන්න ගන්න ඕනේ. එහෙම නැති වුණොත් තුල්්‍යයි කියන්නේ මේවා සමානයි. එතනම දේහය තුල නියත ප්‍රශස්ත ආශ්‍රිත පීඩනයක්. පවත්වා ගැනීමෙහිලා ආශ්‍රිත විධානය වැදගත් වේ. ප්‍රශස්ත ආශ්‍රිත පීඩනයක් පවත්වා ගැනීමෙහිලා ආශ්‍රිත විධානය වැදගත් වේ. ඊළඟ මිනිසුන් තුල ආශ්‍රිත විධානය මගින්
මිනිසුන් තුල ආශෘති විධානය මගින් මුළු රුධිර පරිමාව සහ ප්ලාස්මාව හා පටක තරල තුල මුළු රුධිර පරිමාව සහ ප්ලාස්මාව හා පටක තරල තුල දිය වී ඇති ද්‍රව්‍යවල සාන්ද්‍රණය හිතකර පරාසයක් තුල නියතව පවත්වා ගැනීම තහවුරු කරයි. හිතකර පරාසයක් තුල නියතව පවත්වා ගැනීම තහවුරු කරයි. ඊළඟ මිනිස් දේහය තුල ආශෘති තුල්‍යතාව ආකාර දෙකකින් සාක්ෂාත් කරගනි. එතනම ඒ කියන්නේ මේ සිංහල හරි ජලය ප්‍රමාණය පාලනය සහ ජලය ප්‍රමාණය ඍජුව පාලනය කරගනිමින් මේක කරන්න පුළුවන්. ඒ තමයි ADH කරන වැඩේ. ලවණ ප්‍රමාණය එහෙම කරලත් මේක පාලනය කරගන්න පුළුවන්. ඒ තමයි ඇල්ඩෝස්ටරෝන් කරන වැඩේ. ඒ ජලය ප්‍රමාණය පාලනය සහ දේහය තුළට ලබා ගන්නා හානිවන ලවණ ප්‍රමාණය පාලනය මගිනි. එතනම රුධිර ජල සමස්ථිතිය හයිපොතැලමස මගින් පාලනය වේ. එතනම හයිපොතැලමසේ ආශෘති ප්‍රතිග්‍රාහක ඇත. තාර ඉගෙනගත්තු දේ බහිස්රාවයේ පාඩමේ ඉගෙනගත්තු දේ ලියන්න තියෙන්නේ. හයිපොතැලමසේ ආශෘති ප්‍රතිග්‍රාහක ඇත. එතනම මොළය ඔස්සේ ගමන් කරන රුධිරයේ ආශෘති මෞලිකතාව වරහන් ඇතුලේ ඔස්මොලැරිටි හෝ ආශෘති පීඩනය වරහන් වහලා ඒවා මගින් අනාවරණය කරගනි. එතනම රුධිර ආශෘති මෞලිකතාවයට හෝ ආශෘති පීඩනයට ප්‍රතිචාර ලෙස හයිපොතැලමස පිපාස සංවේදනය පාලනය සහ අපර පිටියුටරියේ ADH ස්‍රාවය මතකනේ හයිපොතැලමසින් පිපාසයක් දුන්නා. ඒත් එක්කනේ ADH වැඩ කළේ. අපර පිටියුටරියේ ADH ස්‍රාවය පාලනය සිදු කරයි.
හයිපොතැලමස පිපාස සංවේදනය පාලනය සහ අපර පිටියුටරියේ ADH ස්‍රාවය පාලනය සිදු කරයි. ඊළඟ රුධිර ආශෘති ඊළඟ කාරණය රුධිර ආශෘති මෞලිකතාව කායික විද්‍යාත්මක සීමා ඉක්මවා වැඩි වූ විට කායික විද්‍යාත්මක සීමා ඉක්මවා වැඩි වූ විට හයිපොතැලමසේ ආශෘති ප්‍රතිග්‍රාහක මගින් ඒ සංවේදනය ලබා ගන්නා අතර එමගින් රුධිරය සංසරණයට ADH නිදහස් කිරීමට අපර පිටියුටරිය උත්තේජනය කරයි. ඊළඟ කරුණ ADH වෘක්ක නාලිකා මත ක්‍රියා කරමින් වෘක්කාණුවේ විදුර සංවලිත නාලිකාවෙන් සහ සංග්‍රාහක ප්‍රණාලයෙන් ජලය ප්‍රතිශෝෂණය උත්තේජනය කරමින් සාන්ද්‍ර මුත්‍ර නිපදවයි. එතනම රුධිර ආශෘති මෞලිකතාව අඩු වූ විට ADH ස්‍රාවය නොවන බැවින් වෘක්කාණුවේ විදුර සංවලිත නාලිකාව සහ ADH ස්‍රාවය නොවන බැවින් වෘක්කාණුවේ විදුර සංවලිත නාලිකාව සහ සංග්‍රාහක ප්‍රණාලයේ ජල ප්‍රතිශෝෂණය නවතී. එතනම එනිසා තනුක මුත්‍ර නිපදවයි. ඊළඟ කරුණ ඊට අමතරව අඩු රුධිර පරිමාව සහ අඩු රුධිර සෝඩියම් අයන මගින් ඇන්ජියෝටෙන්සින් 2 නිපදවීමට ඇත්තටම නිපදවන්නේ රිනින් තමයි ඇන්ජියෝටෙන්සින් 1 එම පරිවර්තනයට මේ උදව් කරන්නේ. නමුත් මේක ඉතින් අර එක කෙටියෙන් කියනවා. ඇන්ජියෝටෙන්සින් 2 නිපදවීමට වෘක්ක උත්තේජනය කරයි. එතනම ඇන්ජියෝටෙන්සින් 2 මගින්
ඇල්ඩෙස්ටරෝන් හෝමෝන ස්රාවයට අධිවෘක්ක බාහිකය උත්තේජනය කරයි. ඇල්ඩෙස්ටරෝන් හෝමෝන ස්රාවයට අධිවෘක්ක බාහිකය උත්තේජනය කරයි. එතනම ඇල්ඩෙස්ටරෝන් වෘක්ක නාලිකාවල සෝඩියම් අයන වෘක්ක නාලිකාවල සෝඩියම් අයන ප්‍රතිශෝෂණය උත්තේජනය කරන විට සෝඩියම් අයන ප්‍රතිශෝෂණය උත්තේජනය කරන විට ඒ සමගින් ජලය රඳවා ගැනීමද සිදුවේ. එතනම එමගින් රුධිර පරිමාව හා රුධිර පීඩනය වැඩි වේ. මේවා ගැන ලොකුවට කතා කළා, පන්තියේම කටපාඩම් කරා. ආයේ කටපාඩම් වෙන්නම ඉගෙනුවේ. හරි? එමගින් රුධිර පරිමාව හා රුධිර පීඩනය වැඩි වේ. එතනම එබැවින් මිනිස් දේහයේ ආශෘති විදානයේහිලා වෘක්ක මගින් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. හම්මෝ දිගම ඒකකය නෙමෙයි, දිගම පද්ධතිය වෙන්න ඕන මම හිතන්නේ. ඒකේ අවසාන මාතෘකාව සමස්ථිතිය තුල අක්මාවේ කාර්යභාරය. මේකේ මේ පද්ධති එක පද්ධතියක් වුණාට පද්ධති ඇත්තම දෙකක්නේ. ස්නායු පද්ධතියයි අන්තරාසර්ග පද්ධතිය දෙකේ එකතුවක්නේ. ඒත් එක සංවේදී අවයව අපගේ අම්මේ කීයක්දනේ? ලොකු මේ පාඩම් ඒකකයක් කියන්නේ ඒකකයක් ඇතුළේ තියෙන අණු කොටසක්. ඒකේ අවසානයේ මේ සමස්ථිතිය තුල අක්මාවේ කාර්යභාරය. දැන් අක්මාව කොහොමද සමස්ථිතියට දායක වෙන්නේ කියලා. දැන් ඔයදරුණ මේ ගොඩ කාරණා කියලා දෙනකොට අක්මාව තැන් වල යෙදුණා. දැන් ප්‍රධානම තැන් වල තමයි ග්ලූකෝස් ගිහිල්ලා සංචිත වෙනවා ග්ලයිකෝජන් විදියට. ඊට අමතරව තාප ජනනයට අක්මාව ඕන. දැන් පරිවෘත්තීය වේගය වැඩි කරන හෝමෝන වලින් අක්මාවේ තියෙන යම් සංකටකනේ කැඩුවේ. ඒ වගේ අක්මාව ගොඩාක් තැන් වල සමස්ථිතියට වැදගත්. කොහොමද කියලා බලමු. දැන් ඔයාලගෙන් අක්මාවේ කාර්යභාරය ආහාර ජීර්ණයට අදාළව කියලා හොතර ආහාර ජීර්ණ පද්ධතියේ තිබ්බේ අක්මාවේ කෘත්‍යයන් තමයි ලියන්න ඕන. ඒක විභාගයට අහනවා, බය වෙන්න එපා. අහනකොට අහනවා සමස්ථිතිය තුල කාර්යභාරයද නැත්නම් අක්මාවේ ආහාර ජීර්ණයට අදාළ කාර්යභාරයද කියලා. මේ දෙක බලලා හරි උත්තරේ ලියන්න ඕනේ. දැන් මේ තියෙන සමස්ථිතියට අදාළව කාර්යභාරය. ලියමු සාමාන්‍ය කරුණු දෙකක් විදිහට මෙහෙම සාමාන්‍ය කරුණු දෙකක් විදිහට ලියමු. කාර්යභාරය නෙමෙයි, නිකන් සාමාන්‍ය කරුණු විදිහට. අක්මාව මානව දේහයේ සමස්ථිතිය පවත්වා ගැනීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කරන සක්‍රීය අවයවයකි. ඊළඟ අක්මාවේ කෘත්‍ය පහත දැක්වේ. රයිට්, දැන් අපි 1 2 3 දාගෙන ලියමු. අංක 1. එක කාබෝහයිඩ්‍රේට පරිවෘතිය. ඔය අපි කියපුවා තමයි ලියමු. ලියද තේරෙනවා මේ කොහමද අපි දන්නෝ. ලියාගෙන යන්. ඒ යටතේ ලියමු මේ විදිහට. ඡේදයක් වගේ ලියමු ඒ යටතේ. රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය පරාසය තුල පවත්වා ගැනීමෙහිලා රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය පරාසය තුල පවත්වා ගැනීමෙහිලා
අක්මාව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අක්මාව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එතනම රුධිර ග්ලූකෝස් මට්ටම අපි මම කිව්වේ ඉගෙන ගත්තා ආයෙම ලියනවා. හරි. රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි වූ විට රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි වූ විට වරහන් ඇතුලේ උදාහරණ ආහාරයට පසුව වරහන් වහලා ඉන්සියුලින් මගින් වන උත්තේජනය යටතේ ඉන්සියුලින් මගින් වන උත්තේජනය යටතේ ග්ලූකෝස් ග්ලයිකොජන් ලෙස සංචිත වේ. ග්ලූකෝස් ග්ලයිකොජන් ලෙස සංචිත වේ. එතනම රුධිර ග්ලූකෝස් මට්ටම අඩු වුවහොත් වරහන් ඇතුලේ උදාහරණ निराहारව සිටින විට වරහන් වහලා ග්ලයිකොජන් වරහන් වහලා ග්ලයිකොජන් ග්ලූකගන් වල අපි ලියව වරහන් ඇතුලේ උදාහරණ निराहारව සිටින විට කියලා වරහන් වහලා ග්ලයිකොජන් ග්ලූකගන් වල බලපෑම යටතේ ග්ලූකෝස් බවට නැවතපත් වේ. දෙවෙනි කාර්යභාරය මේද පරිවෘතිය. රයිට්. දැන් 21 තියරි ළමයි අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දේ තමයි මේ ඔය දරුවෝ එන්න ඕන තියරි පන්තියට කෑගල්ලේ ළමයි. අනිත් දරුවෝ ප්‍රශ්නයක් නැහැ. අනිත් නගරවල සහ ඕන්ලයින් ළමයි ප්‍රශ්නයක් නැහැ. 2021 මාර්තු මාසේ 27 වෙනි සෙනසුරාදා උදේ 7:00ට ඇපෙක්ස් එකේ ඉන්න ඕන සියලු දෙනා. මොකද එදායින් පස්සේ කිසිම පාඩමක් මේ ඇපෙක්ස් එකේ කෑගල්ල ගෲප් එකේ දාන්නේ කිසිම පාඩමක් දාන්නේ ආයේ කොවිඩ් තත්ත්වයක් ආවොත් මොන හරි වෙලා ඒකනේ ලයිව් පන්ති තියෙන්නේ සජීව පන්ති තියෙන්නේ. හැබැයි ඒකේ එහෙම වුණා කියලා ලංකාවේ අනිත් ගෲප් එකේ ඒ කියන්නේ ඕන්ලයින් ගෲප් එකේ ඒව ඔක්කොම දානවා. ඊට අමතරව නුවර සහ කුරුණෑගල පන්ති දෙකේ ඒව දානවා. එතකොට නුවර පටන් ගත්තට පස්සේ අපි සජීව පන්ති පටන් ගත්තොත් නුවර ආයේ නුවර දෙවෙන්නෙත් නැහැ. හැබැයි සජීව පන්ති නැහැනේ අපි නුවර 2021 නැහැනේ. ඒ නිසා ගැටලුවක් නැහැ. සජීව පන්ති කුරුණෑගල තියෙනවා. පටන් ගත්ත ගමන් කුරුණෑගල ගෲප් එකෙත් ඒක නොදා ඉන්නේ. එතකොට මේ ළමයි අනිවාර්යෙන් පන්තිට එන්න ඕනේ. මේ ගුරුවරයාත් එක්ක සජීව වෙන්න එපේ. එතකොට ඒගොල්ලන්ට දැන් ප්‍රශ්නයක් නැහැ. ඒ සියලු ගෲප් කුරුණෑගල මහනුවර ඒ දෙකේත් ඕන්ලයින් ගෲප් එකෙත් මේ වීඩියෝ යනවා කොහොමත්. කෑගල්ලේ ගෲප් එක අපි දාන්නේ මොකද කෑගල්ල ළමයි පන්තියට එන්න ඕන. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඊට පස්සේ 26 වෙනි සිකුරාදා ඔයාලා ස්ථීරව එන්න ඕන. මොකද ඔයාලගේ මේ සිලබස් එකේ අවසාන හරිය පාඩම් මම ඒ සිකුරාදා හවස් වරුවේ කරනවා. ඒ කියන්නේ රිවිෂන් එකේම කරනවා. ඊට අමතරව ඩේ වර්ක් බුක් අනමන රිවිෂන් ළමයින් එක්ක ඔය දරුවෝ එකතු වෙලා මුහු වෙලා වැඩ කරන්න ඕන. ඒ වේගය හදා ගන්න ඕන. හරි? රිවිෂන් එකට එීම අනිවාර්යයි. කැමති නම් නෙවෙයි අනිවාර්යයි. ඊට අමතරව ඒක කවද්ද දෙන්නේ? 26 වෙනි සිකුරාදා. 27 වෙනි සෙනසුරාදා තියරි පන්තිට එන්න ඕන. එදා ඉඳන් දිගටම එන්න ඕන. හරි? ඔය පණිවිඩය මතක තියාගන්න. මේද පරිවෘත්ති යටතේ ලියන්න. ඒ යටතේ ලියන්න. දේහයට වැඩිපුර ශක්තිය අවශ්‍ය වූ විට ඒ ඔක්කොම දන්න කාරණා ලියන්න. දේහයට වැඩිපුර ශක්තිය අවශ්‍ය වූ විට අක්මා සෛල තුල සංචිත මේද ATP නිපදවීම සඳහා පරිවෘතියට ලක්වේ. හරියට ග්ලූකෝස් කඩනවා වගේ. මේද කඩලා ශක්තිය නිපදවනවා. ATP නිපදවීම සඳහා පරිවෘතියට ලක්වේ. රයිට්. තුන්වෙනි කාර්යය ප්‍රෝටීන පරිවෘතිය. අපි ඉස්සෙල්ලා ලියාගෙන ඉමු ඊට පස්සේ කතා කරමු. හරි? ඉස්සෙල්ලා ලියන්න. ඒ යටතේ ලියන්න ප්‍රෝටීන පරිවෘතිය යටතේ
අක්මා සෛල තුලදී නව ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය නොවන සමහර ඇමයිනෝ අම්ලවල, ඒ කියන්නේ අලුතෙන් ප්‍රෝටීන හදන්න උවමනා නැති ඇමයිනෝ අම්ල තියෙනවනේ. අවශ්‍ය නොවන සමහර ඇමයිනෝ අම්ලවල, නව ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය නොවන සමහර ඇමයිනෝ අම්ලවල නයිට්‍රජනීය කොටස ඉවත් කර. ඒ කියන්නේ මෙන්න මේක. නයිට්‍රජනීය කොටස කියනකොට තේරෙන්න ඕන ඇමයිනෝ අම්ලයක. මෙන්න මේක අයින් කරනවා. ඔක අයින් කරන එකට අපි කියනවා ඇමයින් හරණය. එහෙනම් වරහන් ඇතුළේ ලියන්න ඇමයින් හරණය. ඇමයින් හරණය. නයිට්‍රජනීය කොටස ඉවත් කර වරහන් ඇතුළේ ඇමයින් හරණය වරහන් වහලා මුත්‍ර සමග බහිස්රාවය හෝ ඒ වගේ තමයි යූරියා හදලා ඒවා මුත්‍රා කරන්නේ. හරි? මුත්‍ර සමග බහිස්රාවය හෝ නව අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල සංශ්ලේෂණයට අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කියලා જાතියක් හැදෙනවනේ අපේ ඇඟේ. ඒවා හදාගන්න නව අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල සංශ්ලේෂණයට කාබෝහයිඩ්‍රේට් වලට මාරු කිරීම. කියන්නේ කාබෝහයිඩ්‍රේට් වෙනුවට ඇමයිනෝ අම්ල පාවිච්චි කරනවා. ඒක ලොකු ක්‍රියාවලියක්. වදරු ඒවා ලොකුවට හොයන්න යන්න එපා. කාබෝහයිඩ්‍රේට් එකත් හුවමාරු කරගෙන තමයි මේක කරන්නේ. නිකන් දල වශයෙන් මතක තියාගන්න ඕවා නව අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල සංශ්ලේෂණය කරනවා කියලා කලින් ඇඟේ තිබ්බේ වගේ. නව අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල සංශ්ලේෂණයට කාබෝහයිඩ්‍රේට් වලට මාරු කිරීම. වරහන් ඇතුලේ ඒකට අපි කියනවා ට්‍රාන්ස් ඇමයිනීකරණය. එතකොට පියවර දෙකකින් මේ කියේ කෙලින්ම ඇමයිනෝ අම්ල ඇමයින් හරණය කරලා ඔන්න මුත්‍රා එක්ක බහිස්රාවය කරනවා. හරිද? එක්කෝ ඒ ඉතිරි වෙන කොටස් ට්‍රාන්ස් ඇමයිනීකරණයට ලක් කරනවා. ඒකෙන් අලුතෙන් ආයේ ඇමයිනෝ අම්ල හදාගන්න පුළුවන් අත්‍යවශ්‍ය නොවන ඒවා. වරහන් වහලා ට්‍රාන්ස් ඇමයිනීකරණය කියලා ලියලා වරහන් වහලා සිදු කරයි. එතනම අක්මාව ඇමයිනෝ අම්ල වලින් ප්ලාස්මා ප්‍රෝටීනද සංශ්ලේෂණය කරයි. අක්මාව තමයි ප්ලාස්මා ප්‍රෝටීන හදන්නේ. ඇමයිනෝ අම්ල වලින් ප්ලාස්මා ප්‍රෝටීනද සංශ්ලේෂණය කරයි. වරහන් ඇතුලේ දාගන්න ඇල්බියුමින් සහ ග්ලොබියුලින් උදාහරණ ඇල්බියුමින් සහ ග්ලොබියුලින් වැනි වරහන් වහන්න ඇල්බියුමින් සහ ග්ලොබියුලින් වැනි. හතරවෙනි කාර්ය රක්තාණු බිඳහෙලීම සහ ඒ කියන්නේ RBC රතුරු දුරාණු රක්තාණු බිඳහෙලීම සහ ශුද්‍රජීවී ආසාදන වලට එරෙහි ආරක්ෂණය. ඒ යටතේ ලියන්න මිනිසාගේ අක්මාව රතුරුදිර සෛල බිඳහෙළන ස්ථානයකි. එතනම අක්මාව තුල පිහිටි
මහා භක්ෂාණු අපි අර කූප සෛල කියලා කිව්වේ. අක්මාව තුල පිහිටි මහා භක්ෂාණු ශුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂණයට සහභාගී වේ. ශුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂණයට සහභාගී වේ. ශුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂණයට සහභාගී වේ. ඊළඟට පස්වෙනි කාර්ය ඖෂධ සහ විෂ ද්‍රව්‍යවල විෂ හරණය ඒ යටතේ ලියන්න. අක්මාව විෂ හරණයේදී මතකතර SCR එහෙම දායක වෙලා කරන්නේ. අක්මාව විෂ හරණයේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඊළඟ කාර්ය කීවෙනි එකද? 6 වෙනි එක. 6. තාපය නිෂ්පාදනය. ඒ යටතේ ලියන්න අක්මාවේ ඉහළ පරිවෘත්තීය ශීඝ්‍රතාවය නිසා දේහයේ ප්‍රධාන තාපය නිපදවන අවයවය ලෙස ක්‍රියා කරයි. ඊළඟ එක 7 වෙනි එකද කොහෙද? පෝෂක සංචිත කිරීම. යටතේ ලියන්න මෙහෙම. ග්ලයිකොජන් මේ සංචිත කරන ඒවා පාඩම් තියාගන්න ඕනේ. ග්ලයිකොජන් දැන් මේ කියන්නේ කොමාදදා මේ සංචිත කරන ඒවා. කොමාවක් මේද ද්‍රාව්‍ය විටමීන වරහන් ඇතුළේ ලියා ගන්න KADE කියලා විටමින් කඩේ. එහෙම මතක තියාගන්නකෝ. KADE මේද ද්‍රාව්‍ය විටමීන වරහන් ඇතුළේ KADE වරහන් වහලා කොමාවක් ඇතැම් ජලද්‍රාවී විටමීන. දැන් හැම මේද ද්‍රාවී විටමීනයක්ම අක්මාවේ ගබඩා කරනවා. හැබැයි ජලද්‍රාවී විටමීන සමහර ඒවා විතරයි. ඇතැම් ජලද්‍රාවී විටමීන වරහන් ඇතුලේ විටමින් B12 විටමින් B12 වරහන් වහලා කොමාවක් අයන් කොප යකඩ සහ කොප බඳු අත්‍යවශ්‍ය ලෝහ අක්මාව තුල සංචිත කෙරේ. අවසාන කාර්ය හෝමෝන අක්‍රිය කිරීම. නැත්නම් මේ හැම වෙලේම ඇඟේ දුවනවා. හෝමෝන අක්‍රිය කිරීම. හෝමෝන දාන්නේ රුධිරයටනේ. ඒ වගේ අක්මාවේ තමයි අක්‍රිය වෙන්නේ. ඒ යටතේ ලියන්න ඇතැම් හෝමෝන ඒවායේ ජෛවීය ක්‍රියාවලට පසුව අක්මාව මගින් අක්‍රිය කරේ. හම්බෝ 5 වෙනි ඒකකේ දිගම පද්ධතිය දිගම කොටස ඉවරයි. ඔන්න මේක ඉවරුණා කියලා කියන්නේ ඇත්තටම දැන් තියෙන ඔයාලගේ සිලබස් එකේ මෙහෙම බැස්මක් තියෙන්නේ. දැන් මේ වෙනකොට අපි ශුද්ධ ජීව විද්‍යාව ඉවරයි. ප්‍රවේණීය 175ක් ඉවරයි. තව පොඩ්ඩයි තියෙන්නේ.
ඉතින් ඔයාලට ඉතුරු වෙන්නේ 8යි sorry 7යි 8යි 10යි. ඒකක 3යි. හරි? ඊට පස්සේ ලියා ගන්න මාතෘකාව ඊළඟ පද්ධතිය ඔබ පුලා බලා සිටි අවස්ථාව. ඔබේ මිතුරා ලියා ගන්න මාතෘකාව ප්‍රජනනය ගියපු හිනාව ප්‍රජනනය ඒක තමයි ඊළඟ සතියේ නම් තියෙන්නේ. හරි? ඊළඟ දවසේ ඉඳන්. හරි. දැන් මේ ආගන්න එහෙනම් මතක තියාගන්න මාර්තු 26 සහ 27 සියලුම 2021 තීර ළමයි ඇපෙක්ස් එකට එන්න ඕන. මතකනේ වෙලාවල් 26 උදේ 7:00ට රිවිෂන් එකේ වාඩි වෙන්න ඕන. රිවිෂන් එකේ හවස් වරුවේ මේ උදේ වරුවේ කරන්නේ හෝ හවස් වරුවේ කරන්නේ දෙකෙන් එක මම ගැලපෙන විදිය බලනවා. සිලබස් එකේ අග සහ මුල දෙකෙන් එකක් කරන්නේ. බය වෙන්න දෙයක් නැහැ මේ දැන් අනිත් පන්ති වල දරුවෝ දැන් ඕල් අයිලන්ඩ් කුරුණෑගල සහ මහනුවර ඒ ගෲප් වල ළමයි බය වෙන්න දෙයක් නැහැ. මේ සියලුම වීඩියෝ ඒ විදිහටම සජීවී පන්ති විදිහටම පටිගත කරලා ඒවා අප්ලෝඩ් කරනවා. ඒ නිසා ඒ ගැන බයක් තියාගන්න එපා. හරි? හරි පුතේ. ඕක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් පරිස්සමින් ඉන්න. සජීවී පන්ති පටන් ගත්ත ගමන් සියලු දෙනා එන්න. ඒ පණිවිඩය අනිත් දරුවන්ටත් කියන්න. සජීවී පන්ති පටන් ගත්තා කියලා කොයි විදියකින්වත් නගර පටන් ගන්න නගර හැර ඉතිරි අනිත් ඒ වගේ ඔන්ලයින් පන්ති නවතින්නේ නැහැ. ඔන්ලයින් විශේෂයෙන් දිගටම යනවා. හරි? හොඳයි පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි ආයුබෝවන්.